පුතාලා එහෙනම් ප්‍රශ්න පත්‍රය ළඟට ගන්න. ප්‍රශ්න පත්‍රය ළඟට ගන්න. අපි දෙවෙනි ප්‍රශ්නේ ඉඳන් සාකච්ඡා කරන්න හදන්නේ. පළවෙනි ප්‍රශ්නේ ඉදා කරාම පුතේ මයික් ඕෆ් කරගන්න. දුවල පුතාලා මයික් ඕෆ් කරගන්න පුතා. අවශ්‍ය වුණොත් විතරක් ඔන් කරලා කතා කරන්න. අපි එනවා ප්‍රශ්නාංක 2ට. දෙවෙනි ප්‍රශ්නය. මේකේ දීලා තියෙනවා පුතේ ළමුන් පිරිසක් විසින් කිසියම් ක්‍රීඩාවක් සඳහා යොදා ගැනීමට ලියන ලද සංඛ්‍යා සටහනක් මෙහි දැක්වේ. නේ සංඛ්‍යා සටහනක් මේකේ දීලා තියෙනවා. ඊට පස්සේ මේ සංඛ්‍යා සටහන ඇසුරින් තමයි පුතාලගෙන් ප්‍රශ්න කීපයක් අහන්නේ. සංඛ්‍යා සටහන ඇසුරෙන් පුතාලගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. පුතාලා සංඛ්‍යා පාඩමේදී බොහෝ සංඛ්‍යා වර්ග පිළිබඳව ඉගෙන ගත්තා. නේද? කියමු බලන්න පුතාලා ඉගෙනගත්ත සංඛ්‍යා වර්ග කීපයක්. මට කියන්න තෙදාරදුව සංඛ්‍යා පාඩමේදී ඉගෙනගත්ත සංඛ්‍යා වර්ගයක් කියන්න පුතේ. තෙදාරා මම නම් කියනකොට කියන්න බලන්න. සංඛ්‍යා පාඩමේදී ඉගෙනගත්ත සංඛ්‍යා වර්ගයක්. කොතෙදාරා? උත්තර දෙන්න කැමති අය ඔතන හෑන්ඩ් ලිස්ට් එකට අත උස්සන්න. යනාරා දුව කියන්න බලන්න. යනාරා ඉරට්ටේ සංඛ්‍යා ඉරට්ටේ. දැන් මට දුව විස්තර කරලා දෙන්න. ඉරට්ටේ සංඛ්‍යාවක් අපි වෙන් කර හඳුනගන්න එහි තියෙන මූලික ලක්ෂණය මොකක්ද කියලා. ඉරට්ටේ සංඛ්‍යාවක් නම් හැම වෙලේම දෙකෙන් බෙදෙනවා. හැම සංඛ්‍යාවක්ම දෙකෙන් බෙදෙනවා පුතේ. ඔව්. නෑ මං කියන්නේ ඉරට්ටෙම නෙවෙයි. හැම සංඛ්‍යාවක්ම දෙකෙන් බෙදෙනවා. නෑ හැම සංඛ්‍යාවක්ම නෙමෙයි. අපිට මොකක් හරි සංඛ්‍යාවක් දීලා තියෙනවා නම් ඒක ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා හඳුනගන්න දෙකෙන් බෙදලා ඒකට ඒක ඉතිරි නැතිව දෙකෙන් බෙදෙනවා. අන්න ඒ වචනේ තමයි මට ඕන උනේ. ඒ වචනේ. ඕනෑම සංඛ්‍යාවක් දෙකෙන් බෙදන්න පුළුවන්. දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා තමයි ඉරට්ටේ සංඛ්‍යා කියලා අපි හඳුනාගත්තේ. තේරුණාද? එතකොට ඊටා විශාල සංඛ්‍යාවක් ඉරට්ටේ සංඛ්‍යාවක්ද නැද්ද කියලා කොහොමද හොයාගන්නේ? ඊටා විශාල ඔය අනිත් අය මයික් එක ඔෆ් කරගන්න පුතේ. අදාළ අය මම කතා කරන දුව පුතා විතරයි මයික් එක ඔන් කරගන්නේ. ඒ විශාල සංඛ්‍යාවේ අන්තිම ඉලක්කම 0 2 4 6 8 වෙනවා නම් ඒක ඉරට්ටේ සංඛ්‍යාවක් සර්. අන්න හරි. අන්න නිශ්චිත උත්තරයක් දුන්නා. හරි. මට විනාඩියක් දෙන්න. හෙලෝ. කියන්නේ. ඊට පස්සේ අර මම්මද පැත්තේ පෙන්නන්නේ නැද්ද උඩ ධම්මික පීරිස් ඔන්ලයින් එතන ක්ලික් කරා. එතන ක්ලික් කරාම පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි? බැරි වුණොත් ආයි කියන්න. එතකොට පුතේ ඉරට්ටේ සංඛ්‍යාවක් කියන්නේ දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා. ඉරට්ටේ සංඛ්‍යා අපි විශාල සංඛ්‍යාවක් ඉරට්ටේද නැද්ද කියලා හොයාගන්නේ එයි එක ස්ථානයේ ඉලක්කම 0 2 4 6 8 වෙනවා නම් මට දැන් අත උස්සන්න බලන්න තව උත්තර දෙන්න කැමති අය. IW කවුද? IW මම නම මෙතන පෙන්න. නම කියන්න. ඉසිරි සර්. ඉසිරි දුව මට කියන්න ඒ පාඩමේදී අපි ඉගෙන ගත්ත තවත් සංඛ්‍යා වර්ගයක්. ඒ සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා. ඉසිරි දුවම දැන් විස්තර කරලා දෙන්න ඔත්තේ සංඛ්‍යාවක් අපි වෙන් කර හඳුනගන්නේ කොහොමද කියලා.
හරියටම ඉතිරි නැතිව දෙකෙන් නොබෙදෙන සංඛ්‍යා. දෙකෙන් ඉතිරි නැතිව නොබෙදෙන සංඛ්‍යා. දෙකෙන් බෙදුවාම ඉතිරි වෙන්න පුළුවන් උපරිම ගාන කීයද? 1. දෙකෙන් බෙදුවාම එකයිනේ පුතේ ඉතිරි වෙන්න පුළුවන් නේ. දෙකෙන් බෙදුවාම දෙකක් ඉතිරි වෙන්න බෑනේ. එහෙමනම් අපි මෙහෙම කියමු. දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වෙන සංඛ්‍යා තමයි ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ. කියන්න ඉසිරි දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වෙන සංඛ්‍යා. එතකොට විශාල සංඛ්‍යාවක් අපි ඔත්තේද ඉරට්ටේද කියලා කොහොමද අඳුරගන්නේ? ඒකේ 3 1 3 5 7 9 කියන සංඛ්‍යා තිබුණොත් ඒක ඔත්තේ සංඛ්‍යාවක් වෙනවා. විශාල සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම 1 3 5 7 9 වෙනවා නම් මේක අපි දන්නවා මේ විශාල සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වෙන බව. හරි. පමේෂ් අත උස්සලා තිනවා. පමේෂ් කියන්න පමේෂ් කතා කරන්න. දැන් පමේෂ් විතරයි මයික් එක ඔන් කරන්නේ අනිත් අය මයික් එක ඔන් කරන්න එපා. කියන්න පමේෂ් ප්‍රථමක සංඛ්‍යා. පමේෂ් සූදානම්ද දැන් ප්‍රථමක සංඛ්‍යාවක් අපිට විස්තර කරලා දෙන්න? ඔව් සර්. කියන්න පමේෂ්. ප්‍රථමක සංඛ්‍යාවක් වෙන් කරගන්නේ කොහොමද? එනුත් එම සංඛ්‍යාව වෙනුත් බෙදෙන සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා. බෙදෙන සංඛ්‍යා කිව්වට මදි පුතා ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා. නේද? එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා. දැන් පමේෂ් ඔයා ඔහොම කියනකොට එක ප්‍රථමක සංඛ්‍යාවක්ද නැද්ද? නෑ සර්. ඉතින් ඔයාගේ අර්ථ දැක්වීම කිව්වේ එකෙනුත් එම සංඛ්‍යාවෙන්. ඉතින් එකෙනුත් බෙදෙනවා එම සංඛ්‍යාවෙනුත් බෙදෙනවානේ. නේද පමේෂ්? එකෙනුත් බෙදෙනවා එක එම සංඛ්‍යාවෙනුත් බෙදෙනවානේ. එතකොට මං දෙන්න රින්ගට් එකක්. පමේෂ් කතා කරන්න පමේෂ්. පමේෂ් දැන් කවුද? එකිනෙකට වෙනස් සාධක දෙකක් තියෙන්න ඕනේ සර්. අන්න ඒක තමයි පුතේ පොයින්ට් එක. හොඳට මතක තියාගන්න මේවායේ තින්නේ දැන් ඔන්න දැන් අරාර්ථ දැක්වීම මත වුණොත් එහෙම එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි පමණක් බෙදෙන සංඛ්‍යා කිව්වොත් එක කියන එක කෙනෙකුට ප්‍රථමකයක් විදිහට ගන්න පුළුවන්. නමුත් ඒක ප්‍රථමකයක් නෑ. අපි එහෙනම් නිවැරදි අර්ථ දැක්වීම වෙන්නේ අර යනාරදුව කිව්වා වගේ එකිනෙකට වෙනස් සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යා තමයි පුතා ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. දැන් මම මේ ගැටලුවට එන්න ඉස්සෙල්ලා ඕගොල්ලන්ගේ මතකය අවදි කරන්න හදන්නේ. මේ අපි දැන් මෙතන ගැටලුවට විසඳුම හොයන එකම නෙමෙයි. අපි එතනින් එහාට මේ විෂය මාතෘකාව තුළ ඔබ ඉගෙනගත්ත කරුණු පිළිබඳ නැවත පසු විපරමක් කරනවා පුතා. එහෙනම් මේකට හැමෝගෙම දායකත්වයේ තියෙන්න ඕන. හැමෝටම එකපාර අර අපේ සජීවී පන්ති කාමරයක වගේ මෙතන හැමෝටම අපිට එකපාර කතා කරන්න බෑ. එසේ කතා කරාම අපි අතර තියෙන මේ අන්තර්ජාල සම්බන්ධතාවය බිඳෙනවා. නේද? ඒ හින්දා තමයි දුල පුතාලට මම ආයාචනය කරන්නේ. මම නම් කරන ඔබට අවස්ථාව දීලා තියෙනවා මේ ඇප් එකේ තියෙනවා ඔබට සංකේතයක් තියෙනවා. ඔබට අත උස්සන්න පුළුවන් අතක් වගේ එකක් තියෙන. එතන ක්ලික් කරන්න. ඔන්න දැන් අතක් උස්සනවා. මට යාව පෙන්නනවා. netmi දුව තමයි අත ඉස්සුවේ. විනුතිත් උස්සනවා. මට netmi දැන් කතා කරන්න. netmi අනිත් අය මයික් එක ඕෆ් කරලා netmi කතා කරන්න. කියන netmi සංයුත සංඛ්‍යා. සංයුත සංඛ්‍යා. දුව දැන් විස්තර කරමු බලන්න. සංයුත සංඛ්‍යා කියන්නේ වෙන් කරන්නේ සාධක දෙකක එකිනෙකට වෙනස් සාධක දෙකට වඩා වැඩි සංඛ්‍යා. සාධක දෙකකට වඩා වැඩි සංඛ්‍යා. කලබල වෙන්න එපා. කලබල වෙලානේ. තාවොත් ප්‍රථමක සංඛ්‍යා අර්ථ දක්වන්නේ නේද? සාධක දෙකකට වඩා වැඩි සංඛ්‍යා තමයි පුතේ සංයුත සංඛ්‍යා වෙන්නේ.
පුතා කිව්වා. හරි. මට කියන්න කුඩාම සංයුත සංඛ්‍යාව කීයද? 4. 4. දැන් ඔයා පළමු 10ට අඩු සංයුත සංඛ්‍යා ටික කියන්න බලන්න. 10ට අඩු සංයුත සංඛ්‍යා. 4 6 8 9. දැන් 10ට අඩු කිව්වොත් 10 එන්නේ නෑ නේද? අන්න හරි. මම මෙහෙම ඇහුවොත් එහෙම 12 සංයුත සංඛ්‍යාවක්ද නැද්ද හේතු දක්වන්න. 12. සංයුත සංඛ්‍යාව. ඔව් හේතුව ඒකට සාධක 6ක් තියෙනවා. අන්න එතකොට 12 සාධක ටික පුතා ලියලා පෙන්නන්න ඕන. අපි කියමු 12 සාධක මොනවද වෙන්නේ කියලා. එක සාධකයක් වෙනවනේ. තව 1 3 4 ඒ දෙක 2 3 4 6 12. අන්න එහෙම එන්නේ නේ. එහෙනම් සාධක දෙකට වැඩි හින්දා එතකොට එයා සංයුත සංඛ්‍යාවක් වෙනවා. හරි. දැන් අත උස්සන්න ඊළඟ අවස්ථාව ගන්න කවුරු හරි. ඊළඟ අවස්ථාව ගන්නේ කවුද? පුතාලට පුළුවන් හැන්ඩ් ලිස්ට් එකට එන්න. අන්න අත ඉස්සුවා. ආයි එනාර අපි එනාර දුව තමයි අත උස්සලා තියෙන්නේ. කියන්නේ එනාර ආයි තව මොන සංඛ්‍යා වර්ගයක්ද අපිට අඳුර ගන්න පුළුවන් මතක් කරන්න පුළුවන්. ත්‍රිකෝණ සංඛ්‍යා. හරි පුතේ. අර්ථ දැක්වීම කරමු බලන්න කොහොමද ත්‍රිකෝණ සංඛ්‍යා අපි අඳුරගන්නේ. ත්‍රිකෝණයක් ඒ කියන්නේ මම උදව් කරන්නම් පොඩ්ඩක් නේ. තිත්‍රූප සටහනට අනුව ත්‍රිකෝණ සටහනෙන් ත්‍රිකෝණාකාරව අපිට අඳින්න පුළුවන් සංඛ්‍යා තමයි ත්‍රිකෝණ සංඛ්‍යා. තිත්‍රූප සටහනට අනුව ත්‍රිකෝණාකාර හැඩේ ගොඩනැගෙන සංඛ්‍යා තමයි ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ නේද? ඒ කියන්නේ තිත්‍රූප සටහන කියන්නේ අපිට ඔය ත්‍රිකෝණ සංඛ්‍යාවක් තිත්‍රූප සටහන් වලින් නිරූපණය කරන්න පුළුවන්. සංඛ්‍යාවක් අපිට තිත්‍රූප සටහන් වලින් නිරූපණය කරන්න පුළුවන්. එතකොට අපි අර ඒ තිත්‍රූප සටහනට අනුව ඒ ගොඩනැගෙන සංඛ්‍යා තමයි අපි ත්‍රිකෝණ සංඛ්‍යා කියලා හඳුනගන්නේ. එතකොට දුව කුඩාම ත්‍රිකෝණ සංඛ්‍යාව මොකක්ද කියන්න බලන්න. කුඩාම ත්‍රිකෝණ සංඛ්‍යාව 1 නේද? කුඩාම ත්‍රිකෝණ සංඛ්‍යාව 1. ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? 3. 3 නේ. ඊළඟට ඔන්න දැන් ඔයගලන්ට පේනවා ත්‍රිකෝණ සංඛ්‍යානේ. ගොඩාක් පේනවනේ. 6. ඊළඟට 10. 10. ওই විදිහට ත්‍රිකෝණ සංඛ්‍යා ගොඩ නැගෙන්නේ නේද පුතේ? 1 2 ඊට පස්සේ ඕකේ රටාවක් තියෙනවනේ. දැන් 1 ඊළඟට 3 නේ ඊළඟට 3 ඊළඟට එතකොට 1ට 2ක් එකතු කරාම 3යි ඊළඟට 3ට 3ක් එකතු කරාම නේ 3ට 3ක් එකතු කරාම 6යි නේ ඊළඟට 6ට නේ 6ට 4ක් එකතු කරාම 10යි. තව විදිහට කිව්වොත් එක ළඟ පිහිටන ගණින සංඛ්‍යා එකතු කරාම පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා ගොඩ නැගෙනවා. එක ළඟ පිහිටන ගණින සංඛ්‍යා එකතු කරනකොට ත්‍රිකෝණ සංඛ්‍යා ගොඩ නැගෙනවා නේද? එක ළඟ පිහිටන ගණින සංඛ්‍යා එකතු කරනකොට ත්‍රිකෝණ සංඛ්‍යා ගොඩ නැගෙනවා. හරි. බොහොම හොඳයි. ත්‍රිකෝණ සංඛ්‍යාවල අපි පොදු පදයක් හඳුනගත්තා. ඔයගොල්ලන්ට මතක ඇති අපි ත්‍රිකෝණ සංඛ්‍යාවක් ගොඩනගනකොට අපි ගත්ත මතකද n වාරයක් නේ අපි ත්‍රිකෝණ සංඛ්‍යා
ගොඩ නැගුවේ n වාරයක් n ධන 1 නේ n වාරයක් n එකතු කිරීම 1 අපි බෙදුවා 2කින්. දැන් n කියන එක ඔයගොල්ලෝ n කියන එක අපි මෙහෙම කරමුකෝ. n කියන්නේ ඕනෑම සංඛ්‍යාව. දැන් අපි තුමුනේ මට 5 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ඕන. මට 5 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ඕන. එතකොට මම මොකද කරන්නේ? අන්න පුතේ මම 5 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් ඕනේ. මම මොකද කරන්නේ? මං කරන්නේ එතකොට 5 ගුණ කරනවා 5ට එකක් එකතු වෙලා එනාගේ 5 1යි 6යි 6ෙන් ගුණ කරනවා බෙදනවා 2කින් නේ 5 6ෙන් ගුණ කරලා 2කින් බෙදනවා එතකොට පුතේ කීයද 6 වරක් 5 30යි 30 2කින් බෙදුවා එතකොට ඔබේ උත්තරේ 15යි නේද මතක් වුණාද ක්‍රමේ ලේසි ක්‍රමයක් පුතාලට මතක් වුණාද? ඕගොල්ලෝ මං හිතන්නේ පෙළ පොතත් ළඟ තියාගෙනම කරගෙන ගියාන මතක් කරා නම් හොඳයි. හෙලෝ. හා. මම දෙන්න. එතකොට පුතේ මතක් වුණාද ත්‍රිකෝණ සංඛ්‍යා ගන්න ලේසිම විදිය? නේ? දැන් මම මෙතනදී ඔයගලන්ට මතකද කිව්ව කතාවක්. කාල් ෆෙඩ්රික් ගවුස් ගැන. මේ කාල් ෆෙඩ්රික් ගවුස් කියන ගණිතඥයා කුඩා කාලේ මේ හඳුන්වලා දුන්නා ඒකේ ලස්සන නිදන් කතාවක් තියෙන්නේ නේද? ඉතින් එයා හඳුන්වලා දුන්නා මේ එක ළඟ පිහිටන සංඛ්‍යාවල එකතුව ඊටා පහසුවෙන් ගන්න පුළුවන් ක්‍රමයක්. ඊටා පහසුවෙන් ගන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ඒක අපි ගත්තොත් මෙහෙම. ඔන්න බලන්න. දැන් අපි හිතමු පුතේ ඔන්න අපි හිතමු මෙහෙම දැන් මට 1 2 3 ඊට පස්සේ 4 5 නේ 6 ඔන්න ඔය ටිකේ එකතු ඕන මේ ටිකේ එකතුව මට එකපාර ගන්න ඕන හෙලෝ good morning අර මේ වම් අත පැත්තේ මම සම්බන්ධ වෙලා ඉන්න තැනට ගිහිල්ලා ක්ලික් කරත් රූපරාමුව වැටෙන්නේ නැද්ද? නේ WhatsApp එකේ නෙවෙයි. දැන් app එකේ දැන් දකුණු අත පැත්තේ පෙන්නනවනේ සම්බන්ධ වෙලා ඉන්න users ලා සම්බන්ධ වෙච්ච අය පෙන්නනවනේ නිල් පාට රවුම් වලින්. ඒකේ මම ඉන්නවා මට මතක විදිහට DP කියලා. අන්න එතනට ගිහිල්ලා එතන ක්ලික් කරොත් එතන පෙන්වන්නේ නැද්ද රූපරාමුව? දැනට නම් මම මෙහෙමයි. දැන් මම මේ බ්ලැක් බෝඩ් එක ෂෙයා කරලා තින්නේ. මම පේන්නේ නැහැ. මම බ්ලැක් බෝඩ් එකක් ෂෙයා කරලා දැන් මම ඒකේ ලියනවා. ඕ මේ රෙකෝඩින් එකක් යනවා. හරි. ඔව් බලන්න පායි පොඩක් ලිව්වෙලා ආයි ඇඩ් වෙන්න. දැනට මම මේ බ්ලැක් බෝඩ් එක තමයි ෂෙයා කරලා තින්නේ. හරි. අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක මේ YouTube එකට දාලා ඒ හරහා link එක එවනවා. එතකොට පුතේ අපේ දැන් ඔන්න බලන්න 1 2 3 4 5 6 කියන මේ සංඛ්‍යා පේළියේ එකතුව අපිට ගන්න ඕන එකපාර. හැබැයි එක ළඟ පිටින්න මේ ගණින සංඛ්‍යාවල. මම මේ පොඩි උදාහරණයක් ගත්තේ. එතකොට අර කාල් ෆෙඩ්රික් ගවුස් අපිට පෙන්නලා දුන්නේ කොහොමද දන්නවද? එයා අපිට කිව්වේ මේකේ මේ මුල් සංඛ්‍යාවයි අග එක්කෙනයි එකතු කරන්න කිව්වා. 1යි 6යි අපි එකතු කරනවා. ඔන්න බලන්න 1යි 6යි එකතු කරලා අපිට කිව්වා ඒ අතර තියෙන පද ගානෙන් ಗುಣ කරන්න කියලා. පද කීයද? 1 2 3 4 5 6. 6ෙන් ಗುಣ කරා. වරහනට පිටින් අපි 6 ලියනවා කියන්නේ ಗುಣ කරනවා කියන එකනේ. හරිනේ.
ඔන්න මෙතන ಗುಣ කිරීමේ ලකුණ අපි දාමු. ඔන්න ಗುಣ කරා. ඊළඟට අපිට කිව්වා මේක දෙකෙන් බෙදන්න කියලා. එතකොට මොකද්ද කිව්වේ? මුල් පදයයි අවසාන පදයයි එකතු කරලා පද ගානෙන් ಗುಣ කරලා දෙකෙන් බෙදන්න කිව්වා. ඔන්න බලන්න පුතේ එතකොට මොකද වෙන්නේ කියලා හොඳට. එතකොට මේක ಗುಣ වෙන්නේ 6 ಗುಣ කිරීම 7. 6යි 1යි 7යිනේ පුතේ වරහනට නැපි මූලික තැන දෙන්නේ. බෙදීම 2. හරිනේ. එතකොට මේක මට සුළු කරන්න පුළුවන් පුතේ මේ විදිහට. ඔන්න බලන්න පුතේ අපිට මේක සුළු කරන්න පුළුවන් මේ ಗುಣ කරන්න තිනකොට බෙදන්න පුළුවන්. ගුණිතයක් අපිට බෙදන්න පුළුවන්. පුතාලට අර සරල කරනවා කියලා අපි ඉගෙන ගත්තේ. දැන් පුතාලට පේනවද 2යි 6යි තවදුරටත් සරල කරන්න පුළුවන්. එතකොට මේ බලන්න මම 6 7න් ಗುಣ කරලා දෙකෙන් බෙදනවට වඩා මම මෙතන පොඩි ෂෝට් කට් එකක් දානවා. 2ට 2වා 1යි 6ට 2වා 3යි. එතකොට පුතේ 3 වරක් 7 21යි. හරිද? දැන් අපි බලමු මේ එකතුව 21ද කියලා. දැන් මාත් එක්ක ඔන්න හිතින් එකතු කරන්න කතා කරන්න එපා. 1යි 2යි එකතු කරාම 3යි. 3යි 3යි එකතු කරාම 6යි. 6යි 4යි එකතු කරාම 10යි. 10යි 5යි එකතු කරාම 15යි. 15යි 6යි එකතු කරාම 21යි. දැක්කනේ? එතකොට පුතාලට පේනවද මෙතන ගොඩ නැගෙන්නේ පුතේ ත්‍රිකෝණ සංඛ්‍යාවක්. මේ 6 7 එක ළඟ පිහිටන මේ පූර්ණ සංඛ්‍යා දෙක ගුණ වෙලා දෙකෙන් බෙදෙනවා. අර මම ඕගොල්ලන්ට පෙන්නලා දුන්නානේ පොදු නිරූපණයක්. ඕගොල්ලන්ට ටිකක් මේක ඇඩ්වාන්ස් වෙන්න පුළුවන්. n කියන්නේ ඕනම පූර්ණ සංඛ්‍යාවක්, ගණින සංඛ්‍යාවක්. ඒ n කියන එක්කෙනා අපි ගුණ කරනවා n-ට එකක් එකතු කරලා එන අගයෙන්. 5 නම් 5ට එකක් එකතු කරලා එන අගයෙන්. 6 නම් 6ට එකක් එකතු වෙලා එන අගයෙන්. ඒක අපි බෙදනවා දෙකෙන්. ඕක තමයි ත්‍රිකෝණ සංඛ්‍යා අපිට හොයාගන්න පුළුවන් පොදු පදය. දැන් මට කවුරු හරි යවුවොත් 15 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? එතකොට මම 15 ගුණ කරනවා පුතේ. බලන්න. එතකොට මං කරන්නේ 15 මං ගුණ කරනවා 15ට එකක් එකතු කරලා එන අගයෙන්. ඒතර 15ට එකක් එකතු කරලා එන අගය කියන්නේ පුතේ 16යිනේ. එයාව දෙකෙන් බෙදනවා. නේ? දෙකෙන් බෙදනවා. එතකොට අන්න මට මේක සුළු කරලා ගන්න පුළුවන් මේ 2වා 1යි 16ට 2වා 8යි 15වා 8ක්. එතකොට මම මෙන්න බලන්න ගන්න හැටි මනෝමෙන් 15 මං කඩනවා 2ට. 15 2ට කැඩුවා. එතකොට 10වා 8ක්. 10වා 8ක් 80යි. නේ? 5වා 8ක්. 8 වරක් 5 40යි. එතකොට ওই දෙක එකතු කරා. ওই දෙක එකතු කරාම පුතේ 120යි. නේ? එහෙනම් අපේ උත්තරේ එන්නේ 120යි. 120යි. දැන් මෙතනින් අනිත් පැත්තට අදහස එනවා කාල් ෆ්‍රෙඩ්රික් ගවුස්ට අනුව මේ එන්නේ කවුද? 15 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව තමයි. ඒ කියන්නේ 1 2 3 කියලා පිළියාගෙන ගියොත් ඒ ලියාගෙන ගිහිල්ලා 15 වෙනිය වෙනකන් තියෙන මේ සංඛ්‍යා ටික එකතුව. එහෙනම් 15 වෙනකන් තියෙන සංඛ්‍යාවල එකතුව කීයද? 120යි. 15 වෙනකන් තියෙන සංඛ්‍යාවල එකතුව 120යි. මං කියලා දුන්නු දේ පුතාලට පැහැදිලිද? ඔන්න ඕක. මේක දැන් ඉතින් ඇත්තටම අපි 8 පන්තියේදී තමයි ඔයගොල්ලන්ට වැඩිපුර කියලා දෙන්නේ. මේක කියලා දෙන්න නියමිතයි. නමුත් ඉතින් දැන් මම කියලා දුන්නේ ඔයගොල්ලෝ දක්ෂයිනේ. ටක් ගාලා ඔයගොල්ලන්ට මේවා අල්ලගන්න පුළුවන්. නේද? අපි ඉතින් 6ව විතරක් නෙවෙයි. 6වම නෙවෙයි. එතනින් එහාටත් අපි පොඩ්ඩක් ඒ දැනුම විකාශනය කරගන්න ඕන. හරි. ඒ අපි මතක් කරේ ත්‍රිකෝණ සංඛ්‍යා පිළිබඳව. දැන් කවුද හෑන්ඩ් ලිස්ට් එකට එන්නේ? අන්න අතිස්සුවා. අපි ගමු ඉසිරිව. ඉසිරි දුව කියන්න. කතා කරන්න ඉසිරි. ඉසිරි. ඔව් පුතේ. ඔව් පුතා.
ඉසිරි පුතේ මට කියන්න ඔයා තව සංඛ්‍යා වර්ගයක්. සමචතුරස්‍ර සංඛ්‍යා. ආන්න හරි. මට විනාඩියක් දෙන්න පොඩ්ඩක්. ඔන්න මං සමචතුරස්‍ර සංඛ්‍යා ටිකක් මෙතනට අරගෙන පෙන්නන්න. හරි? සමචතුරස්‍ර සංඛ්‍යා. නේ? සමචතුරස්‍ර සංඛ්‍යා. එතකොට දැන් මම ඔයාගෙන් තව පොඩි ප්‍රශ්න කිහිපයක් අහනවා. සූදානම් වෙලා ඉන්න ඕන. පේනවා ඇති මම මොකද කරන්න කියලා නේද? රූපරාමු පේනව නේද ඔයගොල්ලන්ට? ඔව් සර්. අපි පොඩි වීඩියෝ එකක් බලමු. ඔන්න බලන්න වීඩියෝ එකක් මං දානවා බලන්න ඔයගොල්ලන්ට පේයිද කියලා. ඔව් පුතේ. දුවලට පේනවනේ නේ. දැන් කවුද ඉසිරි සමචතුරස්‍ර සංඛ්‍යා ගොඩ නැගෙන්නේ කොහොමද? ඉසිරි සමාන සංඛ්‍යා දෙක ගොඩනැගීමෙන් සමචතුරස්‍ර සංඛ්‍යා අර්ථ දක්වන්නේ දුව තිත්‍රූප සටහනට අනුව තීරගාන පේලිගානට සමාන වන අවස්ථා. ඒ කියන්නේ තිත්‍රූප සටහනට අනුව තීර හා පේලි ගණන එකිනෙකට සමාන වෙනවා නම් ඒ සංඛ්‍යාව අපි හඳුන්වනවා සමචතුරස්‍ර සංඛ්‍යාවක් කියලා. එතකොට පුතේ සමචතුරස්‍ර හැඩයක් තමයි එන්නේ. තීර ගාන දන්නවනේ තීර පේලි සමාන වෙන්න ඕන. එතකොට අපිට තිත්‍රූප සටහන් ඇඳම ඉන්න ඕනේ නෑ. සමචතුරස්‍ර සංඛ්‍යා අපිට හඳුනා ගන්න පුළුවන් මේ ඔබට පේන ඇති මේ chart එකේ එම සංඛ්‍යාවෙන්ම ගුණ කරනවා. දැන් පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව වෙන්නේ එක් වරක් 1යි. ඊළඟ එකේනා දෙවරක් 2 4යි. තුන් වරක් 3 9යි. හතර වරක් 4 16යි නේ. දැන් 64 කියන්නේ 8 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව. 100 කියන්නේ 10 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව. මේ සමචතුරස්‍ර සංඛ්‍යා කියලා අපි අර්ථ දක්වන්නේ තිත්‍රූප සටහනට අනුව ඒ තීර ගාන පේලි ගානට සමාන වන සංඛ්‍යා. ඒ වගේම සමචතුරස්‍ර සංඛ්‍යාම පුතේ තවත් සංඛ්‍යා ඒ නම නැතුණාට තව නම් වලින් මේගොල්ලෝ හඳුන්වනවා. මේගොල්ලන්ට කියනවා පූර්ණ වර්ග සංඛ්‍යා කියලා හඳුන්වනවා.
පූර්ණ වර්ග සංඛ්‍යා කියලාත් අපි මේගොල්ලන්ව හඳුන්වනවා. හරි? right. එතකොට අපි තව පොඩ්ඩක් මෙයාගෙත් බලාගෙන ගියොත් හයියෙන් කරන්න එපා. හයියෙන් කරාම ඩිස්ටර්බ්. ඔව්. එතනදී මේ පැහැදිලි කිරීම වෙන්නේ මේ සමචතුරාශ්‍රයේ වර්ගඵලය අපි හොයනවානේ. ඒරියා කියන්නේ මතු පිට ගන්න ඉඩ ප්‍රමාණය. මේ සමචතුරාශ්‍රයක වර්ගඵලය හොයනකොට එතනදී අපි මේ ගොඩ නැගෙන්නේ සමචතුරාශ්‍ර සංඛ්‍යාවක්. ඒ කියන්නේ 6 වෙනි සමචතුරාශ්‍ර සංඛ්‍යාව. ඒ කියන්නේ මෙයාගේ අපි පාදයක දිග 6 වුණොත් අපි 6 6න් ගුණ කරනවා. 6 6න් ගුණ කරාම අන්න එන්නේ 36. එතකොට 36 කියන්නේ 6 වෙනි සමචතුරාශ්‍ර සංඛ්‍යාව. එතකොට මේ වර්ගඵලයත් මේකෙන් නිරූපණය වෙනවා. එතකොට වර්ගඵලය අපි ලියනකොට වර්ග සෙන්ටිමීටර් 36 කියලා තමයි පුතේ ලියන්නේ. මං හිතන්නේ අපි මේ වීඩියෝ එක ප්‍රමාණවත් කියලා හිතනවා. අපි සමචතුරාශ්‍ර සංඛ්‍යා හඳුන ගැනීමට එහෙමනම් අපි දැන් අපිට අපි පෙළ ගැස්ම හැදුවොත් අපි ඉරට්ට සංඛ්‍යා, ඔත්ත සංඛ්‍යා, ඊට පස්සේ ත්‍රිකෝණ සංඛ්‍යා, සමචතුරාශ්‍ර සංඛ්‍යා, ප්‍රථමක සංඛ්‍යා, සංයුත සංඛ්‍යා පිළිබඳව තමයි දුවේ පුතේ අපි අධ්‍යයනය කරේ. නේද? අධ්‍යයනය කරේ අපි ওই විදියට සංඛ්‍යා වර්ග පිළිබඳව. දැන් අපි ගැටලුවට එන්න හදන්නේ. හරි? ඔන්න බලමු. දැන් මම මතක් කරා අපි දැන් ගැටලුවට එමු. මේකේ කියනවා මේකේ සටහනක් දීලා තියෙනවා. ළමුන් පිරිසක් විසින් කිසියම් ක්‍රීඩාවක් සඳහා යොදා ගැනීමට ලියන ලද සංඛ්‍යා සටහනක් මෙහි දැක්වේ. සටහනේ දැක්වෙන 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යා මොනවාද? 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යා. අපි කතා කරන්නේ 2019 බස්නාහිර පළාත් වර්ෂ අවසාන ප්‍රශ්න පත්‍රයේ අපි දෙවෙනි කොටසේ අපි දෙවෙනි ප්‍රශ්නය තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. මට කියන්න පුතේ දැන් ඔබට අවස්ථාව තියෙනවා හෑන්ඩ් ලිස්ට් එකට එන්න මයික් එක ඕෆ් කරගෙන හෑන්ඩ් ලිස්ට් එකට එන්න අනිත් අය හැමෝම මේකට එන්න සම්බන්ධ වෙන්න ඒක බලලා තමයි මම අවස්ථාව දෙන්නේ ඔබට උත්තර දෙන්න කැමති නම් දැන් ඔන්න ඉසිරි අත උස්සනවා යනාර එකම නම් ටිකනේ මට පේන්නේ අනිත් අයත් ඒක අවස්ථාවට එන්න විනුති කතා කරන්න විනිතු දුව විනුති විනුති කෝතාමනේ අපි දම්සත් කතා කරමු දම්සත් පුතා කතා කරන්න දම්සත් දැන් මෙතන සම්බන්ධ වෙන්න ඕන නම කිව්වහම පුතේ ඉන්නවද දම්සත් දම්සත් තෙදාරා කියන්න පුතේ එහෙනම් තෙදාරා සර් කවුද කතා කරන්නේ කියන්නේ මම වීනු වීනු හෑන්ඩ් එකට එන්නේ පුතා ඔකේ තියෙනවා අර ඇප් එකේ තියෙනව නේද යට තියෙනවා යට හව උඩ තියෙනවා අතක සලකුණක් නැද්ද පේන්න අතක සලකුණක් මෙහෙම අතක සලකුණක් නැද්ද එතන මේ යට ටාස්ක් බාර් එකේ
මම ඒකේ පින්තූරයක් එවන්නද WhatsApp කරලා? අන්න එතන ඒ සලකුණ තියෙන තැන ක්ලික් කරපු ගමන් පුතාලව මට පෙන්නනවා මෙතන මේ ඕගොල්ලෝ ප්‍රශ්නයක් අහන්න ඉන්නවා කියලා. හරි? ඔන්න මම ඒකේ සලකුණ එවන්නම්. බලන්න අන්න එතන ක්ලික් කරන්නයි ඕනේ. හරි. මට කියන්න ගිහාරා දුව කතා කරන්න. ගිහාරා? ඔව් සර්. හරි. ඔන්න ඔබට අවස්ථාව. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ 10ට අඩු ඉරට්ට සංඛ්‍යා. මොනවද මේකේ උත්තරේ? 2 4 6 8 කියන්න ඉමීට පැහැදිලිව 2 4 ආ 6 8 8 10ට අඩු 10ට අඩු වුණාම ওই ටික තමයි එන්නේ. මම පුතාගෙන් අහුවොත් 10 තෙක් කියලා. 10 තෙක් කියලා. මෙන්න මේ වචන ටික පුතේ අපි ඉස්සර හඳුනගමු. ඔන්න මෙතන කියන්නේ 10ට අඩු. 10 තෙක්. 10 දක්වා. එකක් 10ක් අතර. ඔන්න ඔහොම එනවා. 10ට අඩු කිව්වොත් පුතා උත්තරේ දෙන්නේ 2 4 6 8. මේ ඉරට්ට සංඛ්‍යා ගැන කතා කරන්නේ. ඉරට්ට සංඛ්‍යා. 10 තෙක් කිව්වොත් 10ක් ඉරට්ට සංඛ්‍යාවක්. එතකොට 2 4 6 8 10 වෙනකන් එනවා. 10 ඉරට්ටෙකින්ද. දක්වා කිව්වොත් පුතේ 10 ඉරට්ටේ වුණත් අපි ගන්නෙ නෑ 2 4 6 8 විතරයි අපි ගන්න. 10ට අඩු කියන එකම තමයි 10 දක්වා කියන අදහස ගණිතේ තියෙන්නේ. ගණිතේ. එකක් 10ක් අතර කිව්වම එක කොහොමත් ප්‍රථමක වෙන්නේ මේ ඉරට්ට වෙන්නේ නෑ. 10 ඉරට්ටේ වුණත් ගන්නෙත් නෑ අතරනේ. එතකොට අපෙන්නේ 2 4 6 8 විතරයි. මං හිතන්නේ ඔයගලන්ට මේක වැදගත් වෙයි. ඕක පොඩ්ඩක් සටහන් කරගන්න පැත්තකින් ඕගොල්ලෝ උත්තර ලියලා තියෙන තැන පැත්තකින් ලියා ගන්න. නේ 10ට අඩු 10 තේ 10 දක්වා එකක් 10ක් අතර කවුරුද ඉරට්ට සංඛ්‍යා. ඉරට්ට සංඛ්‍යා. මම කුංචි වෙලාවක් දෙන්නම් පුතාලා එතන සටහන් කරගන්න. හරි? දන්නේ නැත්තම්. ඔව්. දැන් මට උත්තර දෙන්න පුතේ. දැන් මම මෙහෙන් නම් කරන්නම්. අන්න අපේ ඉස්සුවා. කවුද? තනුමි කතා කරන්න. ඉක්මනින් කතා කරන්න ඕන. නැත්නම් වෙලාව අපරාධේ. තනුමි කියන පුතා. දෙවෙනි ප්‍රශ්නේ. එහි ඇති 18ත් 28ත් අතර වූ ප්‍රථමක සංඛ්‍යා කියන්න. 18යි 28යි අතර ප්‍රථමක සංඛ්‍යා. 19යි 23යි. 19යි 23යි බොහොම හොඳයි. 19යි 23යි. නේද? අනුමි එතකොට එන්නේ එකිනෙකට වෙනස් සාධක දෙකක් තියෙන සංඛ්‍යා. ඒ කියන්නේ පුතා 19යි 23යි ඔබේ උත්තරය. මම අන්තිමට ලකුණු බෙදන්නම්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට කවුද අපිට උත්තර දෙන්නේ? අන්න අපි උස්සලා තියෙනවා. එකම නම නෙන්නේ විනුති කෝ අතිස්වර කතා කරන්නේ නෑනේ. නෙත්මි කතා කරන්න. නෙත්මි කියන්න නෙත්මි. මොන ප්‍රශ්නේ? එහි දැක්වෙන විශාලතම සමචතුරස්‍ර සංඛ්‍යා දෙක ලියන්න. විශාලම සමචතුරස්‍ර සංඛ්‍යා දෙක. 16 සහ 25. 16 සහ 25. very good. 16 සහ 25.
අපි දැන් සමචතුරස්‍ර සංඛ්‍යා ගැන ඉගෙන ගත්තානේ. මතක් කරානේ. හරි. අපිට දැන් හතරවෙනි ප්‍රශ්නෙට කවුද උත්තර දෙන්නේ? මට කියන්න තිවෙන් නේද? තිවෙන් නේද? කතා කරන්න. තිවෙන් මම නම කියනවා හරිද දන්නේ නැහැ. තිවෙන් හරි. හරි. මම තිවෙන් පුතා කියන්න සටහනේ දැක්වෙන 1ක් 10ක් අතර වූ ත්‍රිකෝණ සංඛ්‍යා ලියා දක්වන්න. ත්‍රිකෝණ සංඛ්‍යා. 3 ඔව්. ඔවින්න 3 කියන තිවෙන්. 6 ඔව්. 3 6 3යි 6යි. බොහොම හොඳයි තිවෙන්. සටහනේ දැක්වෙන 1ක් 10ක් අතර ත්‍රිකෝණ සංඛ්‍යා වෙන්නේ 3යි 6යි. very good. දැන් අපිට පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ කවුද? පස්වෙනි එක අත උස්සන්න. පස්වෙනි එක. පස්වෙනි එකට උත්තර දෙනවා මම මෙතන ඉස්සලා නම් නැති අයව ගන්නම්. හැමෝම අවස්ථාව ගන්න. සනුක කතා කරන්න. සනුක පුතා ඉක්මනට කතා කරන්න පුතේ. දිසිඳු අත ඉස්සුවා. දිසිඳු කියන්න. දිසිඳු 2 මම ප්‍රශ්නේ අහුවේ නෑ තාම. 18හි සියලු සාධක ලියන්න. 18 සියලු සාධක. දැන් කියන්න දිසිඳු 1 2 3 හිත කියන්නේ නේද? ලියලා නැද්ද උත්තර? ලියලා තියෙනවා නම් කියන්න පුළුවන් ඉක්මනට. 6 9 18 නම මොකද්ද පුතාගේ? දිසිඳු. දිසිඳු එතකොට ඔයා මේව ගොඩ නැගුවේ කොහොමද එකපාර? මේ 18 සාධක ටික 18 ඉතිරි නැතිව බෙදෙන මේ සංඛ්‍යා ටික ඔයා කොහොමද ගොඩ නැගුවේ කියලා මට කියන්න. 18ට يعني මේ ಗುಣ ගන්නකොට 18 හැදෙන අවස්ථා. මෙහෙමනේ 18. ඔන්න දැන් කල්පනා කරා 18 හැදෙන්නේ එක්වරක් 18. නේද දිසිඳු? ඊළඟට දෙවරක් 9. නේ? තුන්වරක් 6. එච්චරයිනේ. එතකොට අන්න 18 සාධක අපිට පෙළ ගැහෙනවා මේ 1 2 3 6 9 18. ඒක තමයි හොඳම විදිය. අපි ඔකට කියනවා පුතා සාධක දෙකක ගුණිතයන් ලෙස ලියනවා. සාධක දෙක ගුණිතයන් ලෙස ලිව්වට පස්සේ අපිට සාධක ටික වෙන් කරගන්න පුළුවන්. එකක්වත් මග හැරෙන්නේ නැහැ. අතපසු වෙන්නේ නැහැ. නේද දිසිඳු? ඕක තමයි හොඳම විදිය. දැන් පුතාලගේ උත්තර ටික හරි ඔන්න. ප්‍රශ්න අංක 2ට දැන් ලකුණු බෙදන්න හදන්නේ. ඝන රතු පෑන ළඟට. ඔන්න ලකුණු පටිපාටියට අනුව මම ලකුණු බෙදන්න හදන්නේ. මේකට පුතේ මේ ඔක්කොම හරිනම් 2 4 6 8 ඔක්කොම හරිනම් ලකුණු දෙකක් දාගන්න. එකක් වැරදි නම් එක ලකුණයි. දෙකක් වැරදි නම් එකක්වත් දෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. 19 23 හරිනම් ලකුණු 2යි. 16 25 හරිනම් ලකුණු 2යි. 3 6 හරිනම් ලකුණු 2යි. මේ 1 2 3 6 9 18 හරිනම් ලකුණු 3යි. එකක් වැරදි නම් එක ලකුණක් අඩු වෙනවා, දෙකක් වැරදි නම් ලකුණු දෙකක් අඩු වෙනවා. ඉතුරු ටික විතරක් හරිනම් එකයි. ඒ අනුව ප්‍රශ්න අංක 2 මේ විදිහට කොටුවක් ගහලා ලකුණු 11න් කීයද කියලා දාන්න. ලකුණු 11න් කීයද කියලා දාන්න. ලකුණු 11න් කීයද කියලා දාන්න. පැහැදිලි?
ඔන්න ඔහොමයි. ඒ අපි කතා කරේ ප්‍රශ්නාංක 2. දැන් අපි ඔයගලන්ට මේකේ යම් හෝ ගැටලුවක් තියෙනවා නම් අහන්න පුතේ. ගැටලු තැනක් තියෙනවා නම්. එහෙමනම් අපි එනවා දැන් ප්‍රශ්නාංක 3 සාකච්ඡා කරන්න. මට පුංචි වෙලාවක් ගන්න කවුද මයික් එකක් ඔන් කරගත්තා? ඔෆ් කරන්න. මම පේපර් එක ඔයගලන්ට පේන්න සලස්සන්න පොඩි උත්සාහයක් කරන්නම් පොඩ්ඩක් ඉන්න. අපි බලමු මෙතන පේපර් එක ගන්න පුළුවන්ද කියලා. අපි බලමු පේපර් එක මෙතනට ගන්න. ඒ අතර මම පුතාලට පුංචි ඉල්ලීමක් කරනවා. පුතාලගේ උත්තර මට WhatsApp කරන්න. දැන් පුළුවන් නම් WhatsApp කරන්න මම පුංචි වෙලාවක් දෙන්නම්. group එකට දාන්න. group එකට දැම්මොත් මට ඕගොල්ලන්ගේ උත්තර ටික මෙතනට අරගෙන පැහැදිලි කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ අඩුපාඩු මොනවද කියලා. හරි? second paper එකේ පුතාලගේ උත්තර ඕගොල්ලෝ ලියපු උත්තර ටික දැන් WhatsApp කරන්න මම විනාඩියක් දෙන්නම්. ඔන්න දැන් උත්තර ටික WhatsApp කරන්න පටන් ගන්න. හරි? උත්තර ටික WhatsApp කරන්න. සාකච්ඡා කරපු ඒවා හෝ වේවා ඒවත් එක්කම සාකච්ඡා කරන්න තියෙන ඒවත් අපි දාන්න කමන්නේ. අපි දැන් ඔක්කොම සාකච්ඡා කරනවා. මට ඒතකොට ඕගොල්ලන්ගේ උත්තර පිළිබඳව බලන්න පුළුවන්. ඔව් කියන්න. සර් මේ අර කලින් අර මේ සටහනේ තිබ්බ 1 10 ත්‍රිකෝණ සංඛ්‍යා ලියන්න කිව්වම මේ මං සටහනේ තිබ්බ ඔක්කොම ලිව්වානේ. එතකොට ඒක වැරදි නේද? එකක්වත් හම්බෙන්නේ නැහැ නේද? මේක අහන්නේ ත්‍රිකෝණ 1ක් 10ක් අතර ත්‍රිකෝණ සංඛ්‍යානේ අහන්නේ. දැන් ඔයා මෙතන තියෙන ඔක්කොම ලිව්වා. එතකොට පුතාම කියන්න දැන් මේකේ ඔක්කොම අපෙන් අහන්න නැතුව මේකෙන් කිහිපයක් අහන්නේ. එතකොට අපිට මෙතන උපදේශයක් දෙනවනේ නේද? අපිට උපදේශයක් දෙනවා. ඒ උපදේශ පිළි අරගන්න ඒ කියන්නේ මේකේ අපි වැදගත්ම දේ තමයි ප්‍රශ්න පත්‍රයක පුතේ ඒ දෙන උපදේශ හරියට පිළිගත්තද කියලා බලනවා. නේද? උපදේශ පිළිගත්තද කියලා බලනවා. ඒ හින්දා එතන පුතාට ලකුණු නැති වෙනවා පුතේ. ලකුණු බෙදන්න බෑ. ලකුණු බෙදන්නේ අර ත්‍රිකෝණ සංඛ්‍යා දෙකට තමයි. හරි? ඒ හින්දා හොඳට ප්‍රශ්නේ කියවන්න ඕන. හරි? ප්‍රශ්න කියවලා උත්තර ලියන්න ඕන පුතේ. හරි? ඔව්. ඔන්න දැන් මං එනවා. ඔයගොල්ලන්ගේ දැන් ඔන්න මම ගත්ත දැන් පේපර් එක මෙතනට. හරි? පේපර් එක ගත්තා. ඔන්න උත්තරත් තියෙනවා සමහර අයගේ. ඔන්න තව පොඩ්ඩකින් පේන්න ගනි. දැන් අපි සාකච්ඡා කරන්න හදන්නේ පුතාලට පේනවා ඇතිනේ. සාකච්ඡා කරන්න හදන්නේ ප්‍රශ්න අංක 3. නේ ප්‍රශ්නාංක 3 තමයි සාකච්ඡා කරන්න හදන්නේ. නේ? පේන්නේ නැද්ද? ඔව්. මයික් එක ඔෆ් කරගන්න. වෙලෙන්දෙක් එක් දිනක විකුණන ලද ද්‍රව්‍ය පිළිබඳ විස්තරයක් පහත වගුවේ දැක්වේ. ද්‍රව්‍ය දීලා තිනවා විකුණු ප්‍රමාණය දීලා තිනවා කිලෝග්‍රෑමයක් විකුණු මිල තිනවා. අල ලොකු ලුණු පරිප්පු. දැන් අපෙන් අහනවා මේ තොරතුරු වගුවට අනුව විකුණන ලද පරිප්පු ප්‍රමාණය ග්‍රෑම් වලින් දක්වන්නලු. විකුණන ලද සියලු ද්‍රව්‍ය වල ස්කන්ධය කොපමණද කියලා අහනවා. සියලු ද්‍රව්‍ය විකිණීමෙන් එදින වෙළෙන්දා ලැබූ මුළු ලාභය කොච්චරද කියලා අහනවා. හරි පහසු ප්‍රශ්නයක් නේද පුතේ? හරි පහසු ප්‍රශ්නයක්. අපි පිළිතුරු ලියන්න දැන් බලමු. ඔන්න අපි බලමු ලියපු උත්තර තියනවද කියලා මේගොල්ලන්ගේ. උත්තර ටිකුත් අපිට මෙතන බලන්න පුළුවන්. අන්න බලන්න. ඒවල තියෙන ඒවායේ මෙන්න පමේෂ්ගේ එක
පමේෂ් උත්තර ලිය පමේෂ් කතා කරන්න. පමේෂ් ඔයා මේකෙමද උත්තර ලිව්වේ? අයියෝ දෙයියනේ මේ සෙකන්ඩ් පේපර් එකේ ඉඩ වෙන් කරලා නැහනේ. අන්න කම්මැලිකම. පමේෂ් කො කතා කරන්නේ? ඔව් සර්. ඔව් ඔයා දැන් මේ සෙකන්ඩ් පේපරේ මේ දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේමද උත්තර ලිව්වේ සෙකන්ඩ් පේපර් එක? ඔව් සර්. ඇයි පමේෂ් අපි මේ සෙකන්ඩ් පේපර් එකේ උත්තර ලියන්නේ ඒකේ ලියන්නේ නැහනේ පුතා. මේකේ දැන් අපි උත්තර විතරක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඔන්න හොඳට අහගන්න අනිත් අයත්. පුතේ අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්නේ වෙනම කඩදාසි වල. මම හිතන්නේ ටියුට් එකත් එක්ක දෙනකොට ඒ කඩදාසි දෙකකුත් අමුණලා දීලා තිබුණා. මේක බරපතල වැරද්දක්. මේ වැඩේ පුරුදු වෙන්න එපා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තමයි ඔයගොල්ලන්ට ඉඩ වෙන් කරලා දෙන්නේ. දෙවෙනි එකේ මේකේ උත්තර ලියන්නේ නැහැ කම්මැලිකමට මෙතන. මේකේ උත්තර ගොඩනගපු විදිහත් පේන්න තියෙන්න ඕන. අනිත් එක මෙතන උත්තර ලියන්න ඉඩ වෙන් කරලා නැහැ. එතකොට ඕගොල්ලෝ කඩදාසි එක දැන් අපි මේකේ මම තව බලමු මේ කරලා තියෙන එකක්. මේ එතකොට ඕගොල්ලන්ට මේ බලන්න මේ තියෙන්නේ මම කඩදාසි අමුණලානේ තියෙන්නේ. මේ කඩදාසි අමුණලානේ තියෙන්නේ. මේ වගේ ඒ කඩදාසි කරන්න තිබුණා. තේන්නද පුතේ? මේ මම මෙතන නම් මේ තියෙන්නේ මම දීපු කඩදාසි තියෙනවා. ඔයා ආයි උත්තර ලියලා මට WhatsApp කරන්න ඕන ඒ කඩදාසි වල. මේ බලන්න මේ යනාරදුව. මේ බලන්න යනාරදුව. මේ බලන්න හොඳට. මේ බලන්න. ඒ අදාළ ප්‍රශ්න අංක දාලා අණු අංක දාලා කඩදාසි පිළිවෙලට කරන්න. හරිද? පමේෂ් තේරුණාද? දැන් වෙලාවට ඕගොල්ලෝ මට එව්වේ. අන්න එතකොට තමයි මේ බලන්න. මේ විදිහට පිළිවෙලට උත්තර එන්න ඕන පුතේ. හරි? හරි. අපි යමු දැන් ගැටලුවට අපි ගියොත් ඔන්න බලන්න. මම පේනව නේද ඔයගලන්ට? අපි ගැටලුවට ගියොත් පමේෂ් විතරක් නෙවෙයි අනිත් අයත් කවුරු හරි එහෙම කරලා තියෙනවා නම් ඒ හැමෝම නැවත ඔබ පිළිතුරු පිළිවෙලට පිළිතුරු ලබාගත් ආකාරයද සඳහන් කරමින් සමහර ඒවායේ පිළිතුරු ලබාගත් ආකාරය පෙන්වන්න පුළුවන්. ඒ පියවර පෙන්වන්න ඕන අනිවාර්යෙන්. හරි? ඔන්න. අපි යමු. තුන්වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක මේ බලන්න පිළිතුරු ලියන විදිය තුන්වෙනි ප්‍රශ්නය රෝම ඉලක්කම් අංක 1. විකුණන ලද පරිප්පු ප්‍රමාණය ග්‍රෑම් වලින් අහනවා. විකුණන ලද පරිප්පු ප්‍රමාණය ග්‍රෑම් වලින්. ඔන්න අත උස්සුවා. යනාර තමයි අත උස්සලා තියෙන්නේ. යනාර දුව මම දැන් පොඩ්ඩක් අනිත් අයට පොඩි අවස්ථාවක් දෙන්නම්. අත ඉස්සුවත් නැතත් මම අහනවා ඒගොල්ලන්ගේ. මට දැන් උත්තර දෙන්න කතා කරන්න ඕන හැමෝම මම මේ කියන අය සනිතු කතා කරන්න. සනිතු හෙලෝ සනිතු පුතා ඉක්මනට ප්‍රතිචාර දක්වන්න පුතේ. ඉක්මනට ප්‍රතිචාර දක්වන්න. ඔව්. ග්‍රෑම් 8000යි. ඔව් මම ඇහුවේ නෑ තාම ප්‍රශ්නේ. විකුණන ලද පරිප්පු ප්‍රමාණය ග්‍රෑම් කීයද? ඔව්. ග්‍රෑම් 8000. ග්‍රෑම් 8000යි. එහෙම ගත්තේ කොහොමද? කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් කොච්චරද? කිලෝ එකක් කියන්නේ. ග්‍රෑම් එකට ග්‍රෑම් 1000ක් තියෙනවා. කිලෝග්‍රෑම් එකට පුතේ ග්‍රෑම් 1000ක් තියෙනවා. ඔන්න ඔයා ළඟ තියෙන මේ දැනුම තමයි මෙතනට සම්බන්ධ කරේ. බොහොම හොඳයි බොහොම හොඳයි. දැන් ඊළඟ අවස්ථාව විකුණන ලද සියලු ද්‍රව්‍යවල ස්කන්ධය කොපමණද කියලා අහන්නේ. මට දෙන්න උත්තර අපේ ගායන මිස්කි පුතා කවුද මේ රිවිර කතා කරන්න කෝ රිවිර නම් වැරදුනන්ද මගේ රිවිර කෝ කතා කරන්න
ත්‍රිවිධු සඳලි පුතා දුව කතා කරන්න. සඳලි බරිත බරිත කතා කරන්න. විකුණන ලද සියලු ද්‍රව්‍යවල ස්කන්ධය අහන්නේ. බරිත කොහේනේ මේගොල්ලෝ කතා කරන්නේ? යන්න සර්. කොච්චර වෙලා යන්න ඕනද? නිින්ද ගිහලාද තිබුණේ? විකුණන ලද සියලු ද්‍රව්‍යවල ස්කන්ධය කොහොමද අපි ගන්නෙ? මොකද කරන්න ඕනේ? කිලෝග්‍රෑම් ග්‍රෑම් මේ ඔක්කොම එකතු කරන්න ඕන නේද? අල කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් නැහැ. ලොකු ලුණු කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 500යි. පරිප්පු කිලෝ 8යි ග්‍රෑම් නැහැ. දැන් බරිත මට කියන්න මෙතනට එන්නේ කීයද? කොහොම බරිත? සර් හදන්නේ 28යි මේ ග්‍රෑම් අපි එකතු කරනකොට ග්‍රෑම් ගොඩනේ මුලින්ම එකතු කරන්නේ. ග්‍රෑම් වලට කීයද මෙතන? 500යි. මෙතන 500යි. එතකොට මට උදව් කරන්න. 5යි කීයද? 10යි. 10යි 8යි. 18යි. 18යි. එකක් එකයි 2යි නේ. එතකොට අවසාන උත්තරේ අපි ගලපලා ලියනවා. කොහොමද ගලපලා ලියන්නේ? කිලෝග්‍රෑම් 28යි ග්‍රෑම් 500යි. නේ? විකුණුලද ද්‍රව්‍යවල ස්කන්ධය කිලෝග්‍රෑම් 28යි ග්‍රෑම් 500යි. අපි එනවා බරිත බොහොම ස්තුතියි. තුන්වෙනි ප්‍රශ්නෙට අපි යමු. තව එක්කෙනෙක්ට අවස්ථාව දෙන්න. තව එක්කෙනෙක්ට කවුද බලමු? සඳලිගේ මයික් එක වැඩ කරන්නේ නැහැලු. ඔව්. ඒක හදාගන්න ඕන. නැත්නම් මට මෙතන සම්බන්ධ කරගන්න බැරි වෙයි. දැන් මට උත්තර දෙන්නේ යනාර නම් අත උස්සගෙනමයි ඉන්නේ. දැන් මට දෙන්න සෙනුක පුතා කතා කරන්න. ටිකක් ඉක්මනින් කරමු පුතේ. ඕගොල්ලන් මම මේ සම්බන්ධ කරගන්නේ ඕගොල්ලන්ට කම්මැලිකමත් එතකොට නැති වෙනවා. ඕගොල්ලෝ උත්තර ලියලා තියෙනවද නැද්ද කියලා මට අල්ල ගන්නත් පුළුවන්. කතා කරන්නේ නැහැ කියන්නේ එහෙනම් මට අර වගේ සඳලි දෙව්වා වගේ මැසේජ් එකක් එවන්න ඕන. නැත්තම් ඕගොල්ලෝ උත්තර ලියලා නැහැ. ඒකයි මම තීරණය කරන්නේ. එහෙම අයව මම එතකොට පන්ති කාමරේ සතියක් දෙකක් බලලා අයින් කරලා දානවා. හරි? මෙතන ඉන්න ඕන ක්‍රියාකාරී වැඩ කරන ගණන් හදන දක්ෂ දරුවෝ ටික. උනන්දුවෙන් වැඩ කරනකොට ඒගොල්ලෝ දක්ෂ වෙනවා. නේද? දැන් මම කතා කරපු පුතා තිවෙන් කතා කරන්න. තිවෙන් සියලු ද්‍රව්‍ය විකිණීමෙන් එදින වෙළෙන්දා ලැබූ මුළු මුදල කොපමණද? තිවෙන් රුපියල් 410යි. අනිවාර්යෙන්. අපි බලමු එකතු කරලා. නේද පුතා? ඔන්න නෑ. ඔයාගේ උත්තරේ වැරදි. සියලු ද්‍රව්‍ය විකිණීමෙන් එදින වෙළෙන්දා ලැබූ මුළු මුදල. තිවෙන් ඔයා අර කිලෝග්‍රෑමයක විකුණන මුදල් ටිකද එකතු කරේ? තිවෙන් ඔයා අර කිලෝග්‍රෑමයක් විකුණන මුදල් ටිකද? එතකොට මේ කිලෝග්‍රෑමයක් විකුණන මුදල් ටික කිලෝග්‍රෑමයක ඒක එකතු කරලා හරියන්නේ නැහැ නේ. අල කිලෝග්‍රෑම් 15ක් කරන්නේ. නේද තිබේ? ඒකනේ වැරදුනේ. මොකද ප්‍රශ්නේ හරියට කියුවේ නෑ නේද? කියවගෙන නෑ. බස් එකේ බෝඩ් එක බලන්නේ නැතුව බස් එකට නැගලා තියෙනවා. දැන් හදන්න ඉක්මනට හදලා WhatsApp කරන්න මට. ඉක්මනට හදන්න. ඔය මයික් එක ඕෆ් කරගන්න. අපි බලමු ඒකට උත්තරේ ගොඩනගන්නේ කොහොමද කියලා. ඒකට කවුද අපිට උදව් කරන්නේ?
ඒකට අපිට උදව් කරන්නේ කවුද? ඒකට මට උදව් කරන්න ඔන්න මම නමක් කියනවා. තිලිනි කතා කරන්න. තිලිනි දුව තිලිනි දම්සත් අයුක කතා කරන්න. කොහොමද අපි මේකේ උත්තරේ ගොඩනගන්නේ? ඔන්න අපි ගත්තොත් අලවලට අලවලට යන වියදම බලමු. කිලෝ එකක් 120යි 120ේම 15ක් අපිට ඕන. ඊට පස්සේ දැන් මම නම් කියන අය කතා කරන්නේ ඒගොල්ලෝ හදලා නැහනේ. තෙදාරා කියන්න. තෙදාරා දැන් ගොඩක් වෙලා ඉඳන් අත උස්සනවා. තෙදාරා දුව කතා කරන්න. ඔව් සර්. හරි. කීයද පුතේ 120 15න් ගුණ කරාම ආවේ? 200යි. 120 15න් ගුණ කරාම අපි 15 ගුණ කරනවා 12න්. 12 වරක් 5 60න් බිංදුව 6ක් ඉතුරුයි. 12 වරක් 1 12යි 6යි 18යි. මෙතන තව බිංදුවක් තියෙනවා. 1800යි. නේද? 1800ක් එතන එනවා. ඊළඟට තෙදාර අපිට ලොකු ලූණු ගත්තොත් එහෙම. ලොකු ලූණු වලට යන වියදම කොහොමද? ලොකු ලූණු කොහොමද ගත්තේ? 150ව කීයක් එනවද? කිලෝ එකක් 150යි. සර් මුලින්ම 5න් වැඩි කරා. පුතේ 5න් ගුණ කරා. 5න් වැඩි කරා. ඒක තමයි 150ව 5ක් බලලා එයාට එකතු කරා 150න් භාගයක් නේද? ඔව්. 150න් භාගයක් කීයද? 75යි. උදව් කරන්න. 150ව 5ක් කීයද ආවේ? එතකොට එනවා 700. 700 15 5 75යි 750යි. අපි වෙන මේක හදමු 750යි 750ට 75ක් එකතු කරානේ. එතකොට එන්නේ 5යි 7යි 5යි 12න් 1යි 7යි 1යි 8යි කීයද පුතේ? 825යි. ආවද ඒක? හරි. පරිප්පු. දැන් පරිප්පු වලට යමු. ඔයගලගේ ආසන්න කෑමද? 140ව 8ක්. 1 කිලෝ එකක් 140යි. එතන කීයද ආවේ තෙදාරා? 1120යි. 8 වරක් 4 32යි 3ක් ඉතුරුයි. 8 වරක් 1 8යි 3යි 11යි. 1120යි. නේද පුතේ? දැන් ওই ටික එකතු කරානේ. එකතු කරමු. 5යි 4යි 8යි 8යි 16යි 17න් 7 එකක් ඉතුරුයි. 1යි 1යි 2යි 1යි 3යි. කීයද ආවේ තෙදාරා උත්තරේ? රුපියල් කියන්න 3745යි. 3745යි. ඔබට එන්න ඕන සම්පූර්ණ මුදල එතකොට 3745යි. අපි බලමු මේකට ලකුණු වෙන් කරේ කොහොමද කියලා. අඩුපාඩු තියෙනවනම් ඉක්මනට හදාගන්න බලන්න. මේකට ලකුණු වෙන් කරේ කොහොමද කියලා අපි දැන් බලන්න හදන්නේ. පළවෙනියෙන්ම පුතේ මේ ග්‍රෑම් 8000 මේ ග්‍රෑම් 8000 ඔබ හරියට අරන් තිනවා නම් ලකුණු දෙකක් දාගන්න. ලකුණු දෙකයි. ඊළඟට කිලෝග්‍රෑම් 28යි ග්‍රෑම් 500 ඔබ අරන් තිනවා නම් ලකුණු දෙකක් දාගන්න. 1800 අරගෙන තියෙනවා නම් ලකුණු දෙකක්. දැන් බලන්න කවුද ඉස්සෙල්ලා මට මේ ගාන හදපු එක පෙන්නුවේ මට කවුද මේ මට නම මතක නැහැ. අර ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියලා තිබුණු පුතා
දැන් පුතේ බලන්න ඔයාට ලකුණු අඩු වෙන හැටි. ඔන්න බලන්න. දැන් මේ 1800 වගේ තිබුණේ නැහැ. එතකොට ඒක ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඊළඟට මේ 825 තිබුණේ නැහැ. එතකොට ලකුණු මෙතනට දෙකක් තියෙනවා. 1120ට ලකුණු දෙකක් තියෙනවා. 3745ට එක ලකුණයි. ওই ටික තමයි එකතු වෙන්නේ. එතකොට ඔයාට එතන හම් වෙන්නේ ඔයා උත්තරේ 3745 අරගෙන තිබුණත් එක ලකුණයි. මේ ලබාගත්ත පැහැදිලි මේ පියවර පැහැදිලිව පෙන්නන්න ඕන. අපි බුද්ධි පරීක්ෂණ වලට නෙමෙයි මුහුණ දෙන්නේ සාධන පරීක්ෂණ වලට. එතකොට පුතාලට මෙතන එනවා ලකුණු තුන්වෙනි ප්‍රශ්නයට දුවේ පුතේ කොහොමද එන්නේ? ලකුණු 11ක් වෙන් වෙනවා. බලන්න හරියට මාක් කරන්න. අඩුපාඩුවක් තිබුණොත් රතු පෑනෙන් හදාගන්න. ඔන්න අපි ප්‍රශ්න 3ක් සාකච්ඡා කරා. ප්‍රශ්න 3. දැන් අපි එන්න හදන්නේ 4වෙනි ප්‍රශ්නයට උත්තර හොයන්න හදන්නේ. ප්‍රශ්නාංක 4. පාඩම ඕගොල්ලන්ට මතක ඇති බල දර්ශක ආකාරය නැත්නම් දර්ශක ආකාරයෙන් අපි සංඛ්‍යා ඉදිරිපත් කරන විදිහ පිළිබඳව ඉගෙන ගත්තා. ඒ පිළිබඳව තමයි දුවේ පුතේ ඔයගොල්ලන්ගෙන් මෙතන ප්‍රශ්න කරන්නේ. ඒ පිළිබඳව තමයි ප්‍රශ්න කරන්නේ. කියන්නේ. ඇහෙන්නේ මට. කිව්වේ මොකක්ද ප්‍රශ්නයක් ඇහුවද? හරි පුතේ එහෙනම් අපි එනවා ප්‍රශ්නාංක 4ට. 4වෙනි ප්‍රශ්නේ. ඔන්න මම උත්තර ටික පෙළගස්සන්න හදනවා ඕගොල්ලන්ගේ උදව් එක්ක. මෙයා පළවෙනි එක 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 දර්ශක අංකණයෙන් ලියන්නලු. දර්ශක අංකණේ. එතකොට පුතේ එන්නේ උත්තරය 3 වාර කීයක් ගුණ වෙනවද? 1 2 3 4. 3 වාර 4ක් ගුණ වෙනවා. එතකොට පුනා ගුණ වෙන සංඛ්‍යාව 3 වාර ගාන 4. අපි වාර ගාන ලියන්නේ දකුණු අත පැත්තෙන් මෙයාට ටිකක් ඉහළින් මීට වඩා කුඩාවට. මේක අපි කියවන්නේ 3 4 වෙනි බලය කියලා. ඔන්න ඔහොමයි ඔබේ උත්තරේ එන්න ඕනේ. ප්‍රශ්නාංක 2. 2 5 වෙනි බලයේ යන්න ප්‍රසාරණය කර ලියන්න. ප්‍රසාරණය කරන්න. ඔකට කියනවා තව නම්. මෙන්න මේ ටිකක් ලියන්න. ප්‍රසාරණය කරන්න කියලා කියනවා. ප්‍රසාරණය. විග්‍රහ කරන්න කියලා කියනවා. විග්‍රහ කරන්න. විහිදුවා ලියන්න කියලා ලියනවා. විහිදුවා ලියන්න. මේ හැම එකකින්ම කියන්නේ පුතේ එකම දේ. ප්‍රසාරණය, විග්‍රහ කරන්න, විහිදුවා ලියන්න. එහෙනම් දැන් මෙතන 2 බල 5 අපි ගත්තොත් එහෙම 2 බල 5 2 ගුණ 2 ගුණ 2 ගුණ 2 ගුණ 2 වාර 5 ගණන් කරලා බලන්න. වාර 5ක් ගුණ වෙනවා. අපි එනවා පුතේ ප්‍රශ්නාංක 3ට. මේ දීලා තිනවා බලවල ගුණිතයක්. බලවල ගුණිතයක්. මෙයාගේ අගය අහනවා. අගය. එතකොට පුතේ 2 දෙවෙනි බලය ගුණ කිරීම 3 දෙවෙනි බලය. මේ වගේ එකදී අපි මුලින්ම කරන්නේ විග්‍රහ කරනවා නැත්නම් විහිදුවා ලියනවා. විහිදුවා ලියුවාම පුතේ 2 ගුණ 2 ගුණ 3 ගුණ 3. ඔන්න ඔහම එනවා. දැන් අපි ගුණ කරනවා. දෙවරක් 2 4යි. 4 වරක් 3 12යි. 12 වරක් 3 36යි. 12 පුතාලගේ උත්තරේ 36 එන්න ඕන. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ. බලන්න මේ උත්තර ලියන විදිය. 16 දෙකෙහි බලයක් ලෙස ලියන්න. දැන් ඔහොම කිව්වහම ළමයි බොහෝ දෙනෙක් කරන්නේ 16 දෙවෙනි බලය කියලා උත්තරේ ලියනවා. නේද? 16 දෙකේ බලයක් ලෙස ලියන්නේ කිව්වම ඔහොම කරනවා. මේක සම්පූර්ණ වැරදි. මේක වැරදි. වැරදි දෙයක් තේරුම් ගන්න. 16 කොමාවක් දාලා තියෙනවා. 16 දෙකේ බලයක් විදියට. එතකොට අපි කරන්නේ පුතේ 16 මේ දෙකෙන් බෙදනවා මෙහෙම 15. මේ 15ට බෙදන්න ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ. 16ට දෙකේ 8යි. ආයි දෙකෙන් බෙදනවා. 8ට දෙකේ 4යි. 4ට දෙකේ 2යි. 2ට දෙකේ 1යි.
දැන් අපි ලියනවා 16 සමානයි. මේ බෙදපු දෙකේ ගුණිතය ලියනවා. 2 ගුණ 2 ගුණ 2 ගුණ 2. දැන් අපි අන්න ලියනවා බලයක් විදියට. 2 4 වෙනි බලය. 16 කියන්නේ 2 4 වෙනි බලය. ඉතින් මේවා කටු වැඩ නෙවෙයි. මේවා පුතේ කරලා පෙන්නන්න ඕන. මේවා තමයි සාක්ෂි. ඔයගලන්ගේ උත්තරේ ලබාගත් ආකාරයේ පැහැදිලිව පෙන්වන සාක්ෂි. මේව නැතුව එකපාර උත්තරේ විතරක් ඕගොල්ලෝ ලියනවා නම් ඒක පුතේ හුරු වෙන්න නම් එපා. ශිෂ්‍යත්වේ නෙවෙයි මේ. ඒව දැන් අමතක කරන්න. ඒකෙදි කරපු විදිහ මෙතනට අදාළ නැහැ. මෙතන තියෙන්නේ පුතා පිළිතුරු ලබා ගැනීම පැහැදිලිව අපිට පෙන්වන්න ඕන ලකුණු බෙදනකොට ඕගොල්ලන්ට පෙවුන අතරමැදි පීවර වලට ලකුණු ලැබෙනවා. දැන් මම එනවා පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි එක අපිට කියන්නේ දෙකේ තුන්වෙනි බලයයි තුනේ දෙවෙනි බලයයි යන අගයන්ගෙන් විශාලම අගය හොයන්නලු. විශාලම අගය. දැන් මේක දිහා බලලා එකපාර තීරණය කරන්න යන්න එපා. අපි පොඩි සුළු කිරීමක් කරලා බලමු. දෙකේ තුන්වෙනි බලය කියන්නේ කීයද කියලා අපි හොයමු. දෙකේ තුන්වෙනි බලය 2 ගුණ 2 ගුණ 2. එතකොට එනවා දෙවරක් 2 4යි, හතරවරක් 2 8යි. ඊළඟට තුනේ දෙවෙනි බලය. තුනේ දෙවෙනි බලය අපිට එනවා 3 ගුණ 3. ඒ කියන්නේ 9යි. එහෙනම් දෙකේ තුන්වෙනි බලයෙන් නිරූපණය වෙන්නේ 8යි. තුනේ දෙවෙනි බලයෙන් නිරූපණය වෙන්නේ 9යි. එම නිසා පුතාලා දන්නවා මේ 33 මෙහෙම දාන්නේ එම නිසා. මේ 30 පල්ලහැට ආව නම් මක් නිසාද යන. එම නිසා මේව හුරු වෙන්න දැන්. ගණිතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒකට අනන්‍ය ආවේනික සංකේත තියෙනවා. එතකොට මෙතන අපි ලිව්වා විශාලම සංඛ්‍යාව. විශාලම සංඛ්‍යාව කවුද 9 කියලා ලියන්නේ? විශාලම සංඛ්‍යාව 9 තමයි. නමුත් අපිට සසන් මේ දෙන්නගේ ලියන්නේ 3 බල 2 වේ. විශාලම සංඛ්‍යාව 3 බල 2 වේ. ඔන්න ඔහොමයි උත්තර ගොනු වෙන්න ඕනේ. ගහින් ගෙඩියන වගේ උත්තර එන්න බෑ පුතා. ගණිතය කියන්නේ තාර්කික විෂයක්, තර්කානුකූලයි. එහෙනම් ඉදිරිපත් කිරීමත් ඔබේ තර්කානුකූල ඉදිරිපත් කිරීමක් වෙන්න ඕන. ඒ ගාන මම දැන් ඕගොල්ලන්ගේ උදව්වක් නැතුව මම එක වරම හැදුවා. මෙන්න ලකුණු පුතේ. ඔන රතු පෑන ගන්න, අඩුපාඩු රතු පෑනෙන් හදා ගන්න. මෙතන 3 බල 4 ලකුණු 2යි. 2 ගුණ 2 ගුණ 2 මේ අවස්ථාවට ලකුණු 2යි. ඊළඟට මෙතන එනවා 36ට ලකුණු 2යි. කෙනෙක් 36 විතරක් ලියලා තිනවා නම් එක ලකුණයි. 36 විතරක් ලියලා තිනවා නම් ඊළඟට 2 බල 4 මෙතන මේ බලන්න 2 2 2 2 ගුණ කරනවට 1යි. 2 බලයි 4ට 1යි. එතන ලකුණු 2යි. 2 බල 3 8 ලබා ගන්නවට 1යි. 9 ලබා ගන්නවට 1යි. ඒ අනුව 3 බල 2 ලියනවට 1යි. එතන ලකුණු 3යි. 2 4 6 8 8යි 3යි 11යි. ප්‍රශ්නාංක 4ට එන්නේ පුතේ ලකුණු 11න් කීයද කියලා හරියට දාගන්න. අඩුපාඩු හදාගන්න. කම්මැලිකමට ඉන්නේ ඈ. කම්මැලිකමට ඉන්නේ නෑ වැඩේ හරියට වෙන්න ඕන. හරිද? අපි දැන් එනවා ප්‍රශ්න අංක 5ට. ප්‍රශ්න අංක 5 තමයි අපි දැන් සාකච්ඡා කරන්න සූදානම් කරගන්නේ. ප්‍රශ්න අංක 5. පුතාලා සූදානම්ද? මෙතුකි හරි එහෙනම්. මෙන්න පුතේ ප්‍රශ්න අංක 5 අපි බලමු.
පස්වෙනි ප්‍රශ්නය එන්නේ භාග පාඩමේ. භාග පාඩමේ. මට අද හතාමාට ඉස්කෝලේ පන්තියක් තියෙනවා. මේ ඒක නිසා මම ලීව් වෙන්නද? ඒක ඔබේ කැමැත්ත. ඒකට මට කියන්න බෑනේ මොකක් කරන්න. හරි? ඒකට සම්බන්ධ වෙන්න මේක මම වීඩියෝ කරනවා, රෙකෝඩ් කරනවා. රෙකෝඩ් එක සාර්ථක වුණොත් මම දාන්නම් පුතා. හරි? මට ඒක අන්තිම මොහොත වෙනකන් කියන්න බෑ. මේක මම දැන් රෙකෝඩ් කරනවා. ඒක බොහෝ දුරට සාර්ථක වෙයි. එහෙම වුණොත් මම රෙකෝඩ් එක දානවා. අපි කොහොමද මේ ප්‍රශ්න පත්‍රේ සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කරනවා. පුතා ඒක පුතා තීරණය කරන්න ඉස්කෝලේකට සම්බන්ධ වෙන්න. මොකද ඉස්කෝලේ ගුරුවරු කාලය වැය කරලා ඔබ වෙනුවෙන් ඒ දේවල් පිළියෙල කරලා එහෙම කතා කරනවා. ඒක හරි අගය කරන්න ඕන. එහෙමනම් ඒකට ඔබ සහභාගී වීම වැදගත් වෙනවා පුතේ. හරි? මගේ එක රෙකෝඩ් කරන හින්දා ඒක ගැටලුවක් කරගන්න එපා. කොටුව තුල ඇති භාග ඇසුරෙන් පහත අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නලු. මේක පස්වෙනි ප්‍රශ්නය. 4න් 1, 4න් 3, 8න් 6, ඊළඟට පුතේ 9න් 2 නේ 3න් 2, ඊළඟට 12න් 8, ඊළඟට 9න් 8. ඔන්න ඔහොම තියෙනවා. මෙන්න මෙහෙම දීලා තියෙනවා. හරි? දැන් පුතාලා බලන්න මේකේ පළවෙනි ප්‍රශ්නය අහන්නේ පුතේ ඒකක භාගයක් ලියන්නලු. ඒකක භාගයක්. ඒකක භාගයක් කියන්නේ අන්න මතක් වෙන්න ඕන ලවය එකවන භාගයක්. එහෙනම් උත්තරේ 4න් 1. ලවය එකවන භාගයක්. දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ අහනවා 4න් 3 සඳහා තුල්‍ය භාගයක් ලියා දක්වන්නලු. 4න් 3 සඳහා තුල්‍ය භාග. එතකොට පුතාට පුළුවන් අපි 4න් 3 සඳහා තුල්‍ය භාග ගොඩනගමු බලන්න. එකපාර ගන්න අමාරු නම් අපි 4න් 3 සඳහා තුල්‍ය භාගයක් ගොඩනගුවොත් පුතේ 2න් ගුණ කරා කියන්නකෝ. එතකොට මෙතන එනවා 6යි 4 වරක් 2 8යි. අන්න 8න් 6 තියෙනවා නේද පුතේ? එහෙනම් 4න් 3 සඳහා තුල්‍ය භාගයක් කවුද? 8න් 6 ඉන්නවා. එක භාගයයි නේද? අනේ තුල්‍ය භාගයක්. තව එක්කෙනෙක් ඉන්නවද කියලා බලමු. 3 වර 3 9 4 වර 3 12යි. නෑ නේ. එක්කෙනයි ඉන්නේ. කවුද යා? 8න් 6. එතකොට ඔයගොල්ලෝ මෙහෙම ගොඩ නගන්න නැතුව 8න් 6 ලියලා තිබුණොත් ඔයගොල්ලන්ට ලකුණු ලැබෙනවා. ඊළඟට තුන්වෙනි එක 12න් 8 සරලම භාගයක් ලෙස දක්වන්නලු. සරල කරන්නලු. අපි සරල කරොත් 12න් 8 සඳහා සරලම තුල්‍ය භාගය ලියන්නලු. අපිට පේනවා මෙයාව අපිට බෙදන්න පුළුවන් පුතේ. මේ දෙන්නම බෙදන්න පුළුවන් 4න්. 8ට 4 ඒවා 2යි 12ට 4 ඒවා 3යි. නැත්තම් දුවල පුතාලා සමහර වෙලාවට මෙහෙම බෙදයි. මෙයාව දෙකෙන් බෙදයි. දෙකෙන් බෙදුවොත් 8ට 2 ඒවා 4යි. 12ට 2 ඒවා 6යි කියලා ඔහොම බෙදන්න පුළුවන් නේ. නමුත් ඒ ලැබෙන භාගයේ සරලම භාගය නෙවෙයි පුතේ. එතකොට නැවත පුතාලට පේනවා මෙයා දෙකෙන් බෙදෙනවා. 4ට 2 ඒවා 2යි 6ට 2 ඒවා 3යි. එහෙනම් සරලම තුල්‍ය භාගය වෙන්නේ පුතේ 3න් 2. මේක මම එකපාර 4ෙන් බෙදුවා. එතකොට ඒ එන්නේ 3න් 2ම තමයි. මෙතන ඉන්නවා 3න් 2 මේ 3න් 2. ඊළඟට අපිට කියනවා සුළු කරන්න කියලා. සුළු කරන්න කියලා. මම මෙතනින් හදන්නම්. සුළු කරන්න කියලා අපිට දෙනවා කවුද 9න් 2යි 3න් 2යි. මම මෙතන 4 වෙනි ප්‍රශ්නේ හදන්නේ පුතේ. මම ඉඩ වෙන් කරගන්න ඕනේ හින්දා මෙතන පුතේ 9න් 2ට එකතු කරන්න ඕන. මම මේක මකන්නම්කෝ. මෙතන පටන් ගන්න. මේ මම කතා කරන්නේ 4 වෙනි ප්‍රශ්නේ. භාග එකතු කිරීම. 9න් 2ට එකතු කරනවා පුතේ 3න් 2. නේ? අපි බලමු. එතකොට වෙන්නේ මෙහෙමයි. මෙතන හරය සමාන නැහැ. අපිට යන්න වෙනවා තුල්‍ය භාගයකට. එතකොට මෙතන 9න් 2 එකතු කිරීම පුතාලට පේනවා අපිට 3 9 කරගන්න වෙනවා. තුල්‍ය භාගයක් ගොඩ නගන්න වෙනවා. පේනවම දිනේ දේ හරියට. පේනවම දිගේ.
අපි මේ හරියෙන් පටන් ගමුකෝ බලන්න. තුන්වෙනි හතරවෙනි එක ඔන්න බලන්න. 9න් 2ට එකතු කරන්න තියෙන්නේ පුතේ 3න් 2. නේ? එතකොට මම කරන්නේ 9න් 2 එහෙමම තියාගන්නවා. 3න් 2 තුල්ල භාගය අපි ගොඩනගනවා. 3න් 2 තුල්ල භාගය ගොඩනගන්න කීයෙන්ද ගුණ කරන්නේ? 3 9 කරගන්න. 3න් ගුණ කරනවා. 3න් ගුණ කරනවා. එතකොට පුතාලට පේනවා මෙතන 9න් 2 එකතු කිරීම 9න් 6. 9න් 6. දැන් අපිට පේනවා හරය 9යි, ලවය 2යි, 6යි එකතු කරා. බලන්න. ඒ පියවර ලියන්න. ඒව අතපසු කරන්න එපා. එතකොට ඔබේ උත්තරය 9න් 8යි. ඔබේ උත්තරේ 9න් 8යි. නේ 9න් 8යි. ඒ අපි හතරවෙනි කොටස. දැන් මම පස්වෙනි කොටස මේ හරියෙන් ලියන්නම්. පස්වෙනි කොටසට අපි එන්න හදන්නේ. අඩු කරන්න කියන්නේ පස්වෙනි කොටස. හරි පස්වෙනි එක. මොකක්ද කියන්නේ? 4න් 3න් අපිට අඩු කරන්නලු 4න් 3න් අඩු කරන්නලු 3න් 2න් එකක්. 4න් 3න් 2න් එකක් අඩු කරන්න තියෙන්නේ. එතකොට පුතේ ඔන්න බලන්න එතනත් හරිය සමාන නැහැ. එතකොට අපි 4න් 3 තුල්‍ය භාගය ගන්න වෙනවා 2කින් එකට. 2කින් එකට තමයි තුල්‍ය භාගය ගන්න. මේ 2කින් එක අපි ගුණ කරනවා 2කින්. මේක 2කින් අපි ගුණ කරනවා. එතකොට පුතේ මෙතන එනවා 4න් 3 අඩු කිරීම 4න් 2. 4න් 3 අඩු කිරීම 4න් 2. එතකොට පුතේ උත්තරේ එන්නේ 4 3න් 2ක් අඩු වෙනවා උත්තරය 4න් 1යි. 4න් 1යි. බලන්න ඕගොල්ලෝ පිළිතුරු ලබා ගත්ත විදිහ මේකත් එක්ක ගලපලා බලන්න. පියවර අඩු කරන්න එපා. ඔය විදිහට පැහැදිලිව පෙන්නන්න. ඔබ ලියන පියවර වලට ලකුණු වෙන්වීමක් වෙන්න පුළුවන්. නේද පුතේ? ඒ හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපි බලමු එහෙනම් උත්තර. අපි උත්තර බලමු. ප්‍රශ්නාංක 1. ෆෝමියුලා අංක 1ට පුතේ 4න් 1 තියෙනවා නම් පුතාලට ලකුණු 1ක් ලැබෙනවා. ලකුණු 1යි. 8න් 6 තියෙනවා නම් ලකුණු 2යි. 3න් 2. හැබැයි ඕගොල්ලෝ 3න් 2 තියෙනවා නම් ලකුණු 2යි. ඊළඟට පුතේ මෙතන 9න් 6 9න් 6ට එක ලකුණක් ලැබෙනවා 9න් 8ට එක ලකුණක් ලැබෙනවා එතන පුතේ තව තියෙනවා මේ දෙන්න එකතු කරන බව පෙන්නනවට එකයි ලකුණු 3ක් තියෙනවා එතන ලකුණු 3ක් 9න් 6ට එකයි 6යි 2යි එකතු කරන බව පෙන්නනවට එකයි 9න් 8ට එකයි ඊළඟට මෙතන 4න් 2 ගන්නවට එක ලකුණක් තියෙනවා 3න් 2ක් අඩු කරන බව පෙන්නනවට එකක් තියෙනවා 4න් 1ට එකක් තියෙනවා මෙතනත් ලකුණු 3ක් තියෙනවා 3යි 3යි 6යි 6යි 5යි 11යි ඒ අනුව බලන්න ප්‍රශ්න අංක 5 ලකුණු 11න් කීයක් තියෙනවද කියලා බලන්න 11න් ලකුණු 11න් කීයක් තියෙනවද කියලා බලන්න පුතාලගේ අවධානය යොමු කරන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න මම පුංචි වෙලාවක් දෙන්නම්.
හරි පුතේ. ගැටලුවක් තියෙනවද දුවල පුතාලට? මම අකනවා එන. හරිනේ. භාග වලින් අනිවාර්යයෙන්ම පුතාලගේ වර්ෂ අවසාන ප්‍රශ්න පත්‍රයේ ගැටලුවක් නිර්මාණය වෙනවාමයි. ඉතින් භාග පිළිබඳව නැවත නැවත සොයා බලන්න ඕන කරපු දේවල් පිළිබඳව. ඊළඟට අපි එනවා පුතා ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6. මේක කියන්නේ සනත් පළමු වාර පරීක්ෂණයේදී විෂයන් 5කට ලබාගත් ලකුණු පහත වගුවේ දැක්වේ. ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව, සිංහල ආගම. නේද පුතේ? මෙම වගු උත්තරපත්‍රයේ පිටපත් කරගෙන එහි දැක්වෙන ලකුණු ගණන ආසන්න 10 ගුණාකාරයට වටයා ලියන්න. සනත් ලබාගත් ලකුණු වල ඓක්‍යය කියන්නේ එකතුව. එම ලකුණු වැටයූ විට ලැබුණු අගයන්ගේ ඓක්‍යය සොයන්න. සනත් ලබාගත් මුළු ලකුණු ගණන හා වැටයූ පසු ලකුණු ගණනේ ඓක්‍ය අතර වෙනස කොපමණද කියලා අහනවා. අපිට කියනවා මේක උත්තර පත්‍රයේ පිටපත් කරගන්න කියලා. එතකොට ඕගොල්ලෝ මේ උත්තර පත්‍රයේ උත්තර ලියන්නේ නැහැ. තේරුණාද? උත්තරපත් මේ සෙකන්ඩ් පේපර් එකේ උත්තර ලියන්න බෑ ඉඩ වෙන් කරලා නැහැ. අපි 6 වෙනි ප්‍රශ්නේ. අපි ඔන්න වගුව පිටපත් කරගන්නවා. මෙතන තියෙනවා විෂය. ඊළඟට ලකුණු ගණන. වැටයූ විට වටයූ විට අගය. දහම් සම්බන්ධද? දහම් පුතා ඉන්නවද? ඉන්නවද දහම්? කතා කරන්න. දහම් අද නේද සම්බන්ධ වුණේ? විද්‍යාව 72යි. සිංහල 69යි. ආගම පුතේ 60යි. අයියෝ මදිනේ ආගමට ලකුණු නේද? ඊළඟට අපිට දෙනවා ඓක්‍ය. බලන්න කොච්චර ලේසි ප්‍රශ්නයක්ද කියලා. ඓක්‍ය කියන්නේ එකතුව. මේ ටික හොයන්න තියෙනවා. ඔයගොල්ලන්ට මෙන්න මේ ටික දීලා දෙනවා හොයන්න. right. අපි යමු ප්‍රශ්නෙට. මෙම වගු උත්තරපත්‍රයේ පිටපත් කරගෙන එහි දැක්වෙන ලකුණු ගණන ආසන්න 10 ගුණාකාරයට වටයා ලියන්න. ඔන්න මම ඔබට අවස්ථාව දෙනවා ඉක්මනින් අත උස්සන්න. හෑන්ඩ් ලිස්ට් එකට. අන්න. සන්නිත්තු සනුක රණුමි තෙදාරා. ඔන්න තව එක්කෙනෙක්ට අවස්ථාව දෙන්න පුළුවන්. පිළිවෙලට යමුකෝ ඉස්සලා. ඊට පස්සේ EW නම් නම වෙනස් කරගන්න ඕන පුතේ ෆෝල්ඩර් එකේ EW කියලා මට පෙන්නන්නේ. හරි. සනුක මුලින්ම කතා කරන්න. සනුක සර් 77 10ට වැටෙවුවම කීයද? සනුක වෙලා යනවනේ. සනුක 77 10ට වැටෙවුවම කීයද? ආසන්න 10 ගුණාකාරකයට. ඇහින්නේ නැහැ පුතේ. මම දැන් වෙන කෙනෙක්ට යොමු කරන ප්‍රශ්නයයි. බරිත කතා කරන්න. බරිත යන්න සර්. 77 කීයද එන්නේ 10ට වැටෙවුවාම? 80යි. අන්න හරි. ඒ වගේ වෙලි වගේ දෙන්නේ මේ උත්තර 80යි. බොහොම හොඳයි. MK DU කියලා ෆෝල්ඩර් එක DU කියලා කියන්නේ අන්න මට නම කියන්න පුතේ DU. මට නම මෙතන පෙන්නන්නේ DU ඉසුරු කියන්නේ. ඉසුරු පුතා ඉක්මනට කියන්න. ඉසුරු
නම් දැන් අතිස්වර නම කතා කරන්නේ. තෙදාරා කියන්නේ තෙදාරා අත උස්සලා තියෙන 65 කීයද පුතේ? තෙදාරා රණුමි ඔව් ඔගොල්ලෝ කතා කරන්නේ. ඇහින්නේ 65 ඉන්නේ කීයටද? 65 ඉන්නේ පුතා 70. 72 ඉන්නේ 70. 69 ඉන්නේ 70. 60 ඉනාස ඔන්න ඔය විදිහට තමයි උත්තර ටික එන්නේ. දැන් ඉතින් ප්‍රමාදයි මම උත්තර දාලා තියෙන්නේ. සරල සමගත ලකුණු වල ඓක්‍ය හා එම ලකුණු වැටයූ විට ලැබෙන ඓක්‍ය හොයන්න. දැන් මේ ටික එකතු අහනවා. මේක එකතුව. හැමෝම 7යි 5යි කීයද? 12. 7යි 5යි 12යි 12යි 2යි කීයද? 14යි 14යි 9යි 23න් 3 දෙකක් ඉතුරුයි. 7යි 2යි 9යි 9යි 6යි 15යි 15යි 7යි 22යි 22යි 6යි 22යි 6යි 22යි 6යි 28යි 28යි 6යි 28යි 6යි කීයද එන්නේ? 28යි 6යි 34යි. අයි චෙක් කරමු. 7යි 5යි 12යි 14යි 23යි 2යි 9යි 9යි 6යි 15යි 22යි 28යි 28යි 6යි 34යි 343 පුතේ මෙතන එන්නේ. ඊළඟට වැටයූ විට ආගයන් ටික. වැටයූ විට මෙතන බිඳුවයි. 8යි 7යි 15යි. 15යි 7යි 22යි. 22යි 7යි 29යි. 29යි 6යි. 29යි 6යි පුතේ 35යි. 350 මෙතන එන්න ඕනේ. දැන් ඊළඟට අහනවා සනත් ලබාගත් මුළු ලකුණු ගණන වැටයූ පසු ලකුණු ගණන ඓක්‍ය අතර වෙනස. දැන් මයික් එක ඔෆ් කරගන්න පුතේ. මෙතන තුන්වෙනි ප්‍රශ්නේ. සනත් ලබාගත් මුළු ලකුණු ගණන. මේ මුළු ලකුණු ගානයි වැටයූ පසු ලැබුණු ලකුණු ගානයි අතර වෙනස. එතකොට අපි කරන්නේ 350න් අපි අඩු කරනවා 343. ඒක තමයි මේ සර්ගේ එක මොකක් හරි මොකක්ද හරි ගැටලුවක්ද පුතේ කියන්න? කියන්න ගැටලුවක්ද? සනුකද කතා මයික් එක ඔෆ් කරගන්න. එතකොට වෙනස එන්නේ පුතා. මෙතන ඔයගොල්ලන්ට පේනවා පැහැදිලිවම 7යි. වෙනස අන්න අපි ලිව්වා 7යි කියලා. ඔහොමයි උත්තර ටිකේ. මෙන්න අපි ලකුණු බලමු. ලකුණු පුතාලා හොඳට බලන්න. මෙතන 80ට 1යි 70ට 1යි මෙතන 70ට 1යි මෙතනත් 1යි 61යි ඊට පස්සේ පුතේ 343ට 1යි නෑ 2යි එතන එකතුවට 2යි 350ට 2යි මේ වෙනස හොයන්න අඩු කරන්න ඕන බව පෙන්නනවට 1යි මේ බලන්න වෙනස හොයන්න අඩු කරන්න ඕන බව පෙන්නනවට 1යි වෙනසට 1යි එතන ලකුණු 2යි ඔන්න ඔය විදිහට තමයි ලකුණු ටික වෙන් වෙන්නේ 1 1 1 1 1 මෙතන 2යි මේක තමයි නේද මේක ප්‍රශ්නේ මෙතන තියෙනවා පුතේ මයික් එක ඕෆ් කරගන්න පුතා ඇහෙනවා සද්දේ ගැටලුවක් නම් අහන්න ඒක තියෙනවා ඒ අනුව ලකුණු 11 දෙන්නේ 6 වෙනි ප්‍රශ්නෙට ලකුණු 11 ගොඩ නැගෙන්නේ ওই විදිහට 11න් කීයද කියලා දාන්න අහන්න මම මේ ගන්න මේක සල්ලා නේ එක දිගට කතා කරනවා කවුද ඔතේ කොලාය ගන්න පුතේ කියන්න බිහන්දු කතා කරන්න
ස්ටක් කළා වගේ පේන්නේ. අපුතේ හැමෝටම එහෙමද? ඔව් 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 සර් ආ ඔව් ආ සර්. එහෙමනම් ඔන්න අපි මම ආයි රින් කට් එකක් දෙන්නම් අපි ඇඩ් වෙමු. හරි ඕගොල්ලෝ මොනවත් වෙන කරන්න යන්න එපා මම මෙතනින් අයින් වෙලා නැවත ඕගොල්ලන්ට රින් කට් එක දෙන්නම්.